කියන්න ඕනේ හරිද මුලින්ම කියනවනේ පුතේ මේක ලොකු අර්බුදයක් තියෙන වෙලාවක් නමුත් අපිට excuses නැහැ ගුරුවර වශයෙන් අපිට කියන්න බෑ ලයිට් තිබ්බේ නැහැ ඒක නිසා අපිට උගන්වන්න බැරි වුණා සිලබස් කවර් කරන්න බෑ නමුත් අපිට එහෙම excuse එකක් දෙන්න බෑ පුතේ මොකද exam papers ගත්තට පස්සේ ඊස්ටර් අටැක් එක තිබ්බා කොරෝනා එක ආවා කොවිඩ් එක ආවා ඒතර papers ගත්තට පස්සේ එහෙම කිසිම අපි කියනවා මේ ගුණාත්මක තත්ත්වයෙන් පල්ලහැට දාපු papers ඇවිල්ලා තිබුණේ නැහැ. හොඳ ස්ටෑන්ඩඩ් ලෙවල් එකේ papers තමයි ඇවිල්ලා තිබ්බේ. එතකොට මේ ඔක්තෝබර් වල හෝ මේ අවුරුද්දේදී ඔයා 2022 ලියන පොත වල එක්සෑම් එක ලියන්න ඕනේ. ඉතින් පොතේ excuses නැහැ. No any excuses. අරක වුණා අරක කැපුවා. ඉතින් අපි උගන්වනවා පැහැදිලිවම හොඳට. ඒ නිසා පොතේ ඕගොල්ලෝ හොඳට මේක ඉගෙන ගන්න ඕනේ. අරුබුදයේ තුල හැම වෙලාවම මතක තියාගන්න ඔබ ජයගත යුතුයි. මොකද රටකට තියෙන පාලකීන්ට අධ්‍යාපනයේ වැදගත්කම උන්ට තේරෙන්නේ නැති වුණාට ගුරුවරු වශයෙන් අපිට ඒකේ වැදගත්කම වටිනාකම තේරෙනවා. පාසල් පද්ධතිය තුළින් තමයි පුතේ හැම වෙලාවෙම විනය කියන දේ ගොඩනගන්නේ. විනයානුකූල දරුවෙක් එළියට යන්නේ එහෙමයි. එතකොට පුතේ පාසල් පද්ධතිය තුළ අපිට කරන්න පුළුවන් උපරිම රාජකාරිය අපි කරනවා. ඉතින් ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඒත් එක්කම යුතුයකමක් තියෙනවා. ඕගොල්ලන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න ඒ වගේම ඕගොල්ලන්ට යුතුයකමක් තියෙනවා මේ කියන දේවල් හරියට මොනවද කරන්නද පුතේ ඉගෙන ගන්න. ඒතකොට අර්බුදයක් තියෙනවා. මේ අර්බුදයේ තුල සිසුවෙකු වශයෙන් ඔබ ජයගත යුතු වෙනවා. ඒ සඳහා ගුරුවරු වශයෙන් අපි අපකැප වෙනවා. කුමන බාධකය කුමන අර්බුදයේ ආවත් ඔබේ අධ්‍යාපන කටයුතු ටික නිසි පරිදි මෙහෙवला දෙන්න. ඉතින් පුතේ හොඳට ඉගෙන ගන්න යන්න මහන්සි වෙන්න මම හැම වෙලාවම කියනවා වගේ ඔය අම්මලා ඉන්න ප්‍රෙෂර් එක ඔයගොල්ලන්ට තමයි අඩු කරන්න පුළුවන්. අපේ කොල්ලා දැන් පාඩම් කරනවා මොන හරි දෙයක් කරනවා. නැතු නිකන් ඉන්න එපා. එක්සෑම් මෝඩ් එක කවදාවත් නැති කරගන්න එපා. මට මතකයි ළමයි හම්බ වෙනවා ආර්ට් එකේ ළමයිනොත් හම්බ වුණාම මට සමහරවිට කියලා එනවා. අපි සර්ගේ වීඩියෝස් නිකන් බලනවා. සර් learn well work hard. අන්න ඒ විදිහට අර ආර්ට් එකේ ළමයි කොහොම සම්බන්ධ වෙනවා. නමුත් හැම වෙලාවෙම මේගොල්ලෝ දැන් අර මෝඩ් එකකට අර නිකන් ගන්න පුළුවන් මේ ගුරු වෘත්තිය හරහා. ඉතින් හැමදෙනාගේම ඉල්ලා සිටිනවා පුතාලගෙන් විශේෂයෙන්ම පුතාලා දුවලා හැමදෙනාගේම හොඳට ඉගෙන ගන්න මේ අරුබුදකාරී තත්ත්වය තුළ ජය ගන්න හැම වෙලාවෙම. රයිට්. එතකොට අපි නාගම ආපපොතේ ප්‍රමාණය ඒකකයක මිල රසපොතේ ආයේ මුළු වටිනාකම ඊට පස්සේ මෙතනදී 5-4 ක්‍රමයකට එකදී 5-4 බැක් එකේ ප්‍රශ්නයක් නැහැ. මෙතනදී විශේෂව මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ඒකකයක මිල කියන එක මෙතනට එන්නේ නැහැ අවසාන ශේෂ ගණනය කරද්දී. එතකොට එතන එන්න පොතේ ප්‍රමාණය සහ අපි කියනවා මුළු වටිනාකම. එතකොට ගොඩක් වෙලාවට මෙතන තියෙන්නේ මේ රයිට්. පැහැදිලිද? ඒ දවස් අවසානයේදී ශේෂ අපි කියනවා මේකට accumulated values කියලා. ඒ කියන්නේ අපිට මෙතන උත්තරේ ආපහු හදන්න දෙයක් නැහැ පුතේ. ඒක ඔටෝමැටිකලි හැදෙනවා. මෙතන හැම වෙලාවෙම ආරම්භක ශේෂය. 5-4 සහ back එකේ ටේබල් දෙක එක හා සමානයි. ඕනම එකකට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක හදන්න පුතේ තව එක එක ක්‍රම තියෙනවා. මම ඒවත් ඔයගොල්ලන් ඉස්සරහදී පැහැදිලි කරන්න. විශේෂයෙන්ම ඔය රෑන්ක් එකක් දාන හොඳ A පාස් එකකට ලකුණු 80ක් 90ක් 95ක් විතර ඒකකට යන පුතෙක්ට ඔයා එක්සෑම් එකේදී 5-4 ගානක් දුන්නට පස්සේ මේ ලේබල් එක ඇඳ ඉන්න එක යම් කිසි වෙලාවකට කාලය කාදෙමීමක් විය හැකි ඕනතරම් කෙටි ක්‍රම තියෙනවා. මම ඉස්සරහට ඒ විශේෂයෙන්ම ඒ සිසුන්ට පමණක් මම ඒවා ලබා දෙන්නම්. දැනට ඕගොල්ලන්ට පුළුවන් සරලව උත්තරයක් හොයාගන්න මෙන්න මේ ටේබල් එක පාවිච්චි කරන්න. රයිට්. හදාගන්න ටක් ගාලා. අපි ඉන්නේ 2014 A level ගානේ 11 වෙනි ප්‍රශ්නේ MCQ එක. දාගන්න 5-4 ටේබල් එක මේ ගාන හදන්නේ මම 2014 A level පේපර් එකේ MCQ ප්‍රශ්නාංක 11ට අදාළව. මේ ටේබල් එක මම මුලින් ආයෙ කියන්න මතක් කරන්න මෙන්න මේ විදිහට රූල් වෙනවා. ලැබීම් සහ නිකුත් කිරීම ශේෂය
හැම වෙලාවෙම ආරම්භක ශේෂය. ඔයා හුස්මක් ගන්න ඕනේ හැම වෙලාවෙම මෙන්න මේ විදිහට ටේබල් එක සම්පූර්ණ කරගත්තට පස්සේ. රයිට්. අපි යනවා වැඩේට. පහත තොරතුරු 2014 මාර්තු මාසය සඳහා. මාර්තු මාසය සඳහා තමයි දීලා තියෙන්නේ. එහෙනම් පොතේ මෙතන ආරම්භක ශේෂය අයන මාර්තු කවදද පුතේ? මාර්තු 1 වෙනිදා. ආරම්භක ශේෂයනේ කවදද පුතේ? 3:1ට. රයිට්. අපි යනවා වැඩේට. ආරම්භක ශේෂය ආරම්භක තොගය 1.3. ඒතර ආරම්භක තොගය කියන්නේ මේ වෙලාවේ පෙබරවාරි මාසේ ඉතුරු වෙච්ච තොග එකක ප්‍රමාණයක් තියෙනවා 1.3000ක. එතකොට ලැබීම් නැහැ පුතේ මෙතන. මොකුත්. නිකුත් කිරීමුත් නැහැ. එන අවසාන ශේෂයේ ප්‍රමාණය 1.3000යි. 1.3000යි. ඒකක පිරිවැය පුතේ රුපියල් 80යිලු. ආයෙත් 3000යි එක එකකයක් එන මෙතන පේන්නේ දන්නේ එහෙනම් මෙතන 3000 වැඩි කරන අපි පුතේ 80 3080ක් කීයද එහෙනම් 3 වරකට 24යි 30000යි 240000 එන අවසාන තොගයේ කියන පෙබරවාරි මාසයේ අවසාන තොගය මාර්තු මාසයේ ආරම්භක තොගය වෙන එහෙනම් අවුරුද්ද ආරම්භයේ වෙද්දී මගේ ව්‍යාපාර ආයතනයේ තොග 1.3000ක් ඒ වටිනාකමක් වශයෙන් ගත්තට පස්සේ රුපියල් 2,40,000ක් ගියක් ඔන්න වාර්තා වෙනවා. 3.10 තොග එකක අරගෙන තියෙනවා පුතේ රුපියල් 1.90 ගානේ 5000ක් ගැනුම්. එහෙනම් නිකුත් කිරීම පැත්ත නෙමෙයි අපි ලියන්න මොන පැත්තේද? ලැබීම් පැත්තේ. ලැබීම් පැත්තේ. එහෙනම් දිනේ මම දා ගන්නවා මෙතන 3.10. 3.10. ඒකක ප්‍රමාණයක් ලැබිලා තියෙනවා අරගෙන තියෙනවා පුතේ ඒකක 5000ක්. එහෙනම් ප්‍රමාණය ඒකක 5000යි ඒකක වශයෙන් ඒකක මිල වාර්තා කරනවා රුපියල් 90යි. ඒකක මිල රුපියල් 90යි. එහෙනම් මිලදී ගත්ත ප්‍රමාණයේ මුළු වටිනාකම 5000ව 10ක් 50000යි 509ක් කිය 4,50,000යි. මේ විදිහට නිකුත් කිරීම මුකුත් නැහැ. නිකුත් කිරීම මුකුත් නැහැ. 3000ක ශේෂයක් තිබ්බා. ඔන්න 5000ක් ආයේ මිලදී අරන් තියෙනවා. එහෙනම් දැන් වටිනාකම ඒකක වශයෙන් වටිනාකම ඒකක වශයෙන් 5000 ඒකක 8000යි 2,40,000යි දැන් 4,50,000ක තොගයක් අපි ළඟ තියෙනවා. එහෙනම් දැන් මේ වෙද්දී සමස්ත වටිනාකම රුපියල් 4,50,000යි 2,40,000යි දෙකේ එකතුව පුතේ 6,90,000ක් බවට පත් වෙනවා. 6,90,000 ආවේ කොහමද? කලින් 241ක තොගයක් තිබ්බා. ඒකට එකතු වෙනවා මෙතනින්. මම මෙතන 10 වලින් ගන්න 450ක තොගයක්. අයතරේ 9යි. right. රස කියනවා තොගය ආපසු යවනවලු 3.15. 3.15 පොතේ තොගය ආපසු යවනවලු. 3.15 තොගයක් ආපසු යවනවලු 3.10 මිලදී ගත්ත භාණ්ඩ වලින් 1000ක්. එහෙනම් කොහොම හරි පුතේ මෙන්න මේ 3.10 මිලදී ගත්ත තොගයෙන් ඒකක 1000ක් යවනවා. එතකොට මගේ තොගය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මගේ තොගය අඩු වෙනවා. එතකොට මෙතන මේ 1000 මට ලැබීම් නෙමෙයි පුතේ 1000ක් තොගයක් කියලා නිකුත් කිරීම. 1000ක තොගයක් නිකුත් කරනවා. නිකුත් කරන් 3.10 එනම් මිල කීයද? රුපියල් 90ට තමයි මම යවන්නේ ඒකට. එහෙනම් 90,000ක් කියන්නේ 90,000ක තොගයක් මං ආපහු ඒගොල්ලන්ට ආපසු යවනවා. එතකොට මොකද වෙන්න බලන්නකෝ. 8,000ක් තිබ්බා 1000ක තොගයක් යවුවා නම් දැන් තියෙන කීයක තොගයක්ද? 7,000ක තොගයක් ඒකක වශයෙන් 6,90,000යි 90,000ක තොගයක් ගියාම දැන් තියෙන්නේ 6,00,000ක තොගයක්. එහෙනම් මේක ආවේ කොහමද? 690 ඍණ 90 ලක්ෂය. 3.15 3.20 ආපහු ගන්නවලු ඒකක 3000ක් 3.20 ආපහු ගන්නවලු ඒකක 3000ක් එකක 3000ක් එක ඒකක මිල 70යි එහෙනම් වටිනාකම 2,00,000 පුතේ 10,000යි 7,000ක තොගයක් තිබ්බා 3,000ක් ගත්තා එහෙනම් දැන් තොග ඒකක ප්‍රමාණය 10,000යි 600ක තොගයක් තිබ්බා 210ක තොගයක් ගත්තා නම් දැන් තියෙනවා කීයක තොගයක්ද 8,10,000ක තොගයක් මේක ආවේ කොහොමද 600 ධන
210. තොග එකක විකුණුම් විකුණලා තියෙන 322 විකුණුම් කියන්නේ මගේ තොගය එකතු වෙලානේ අඩු වෙලා. කීයක්ද අඩු වෙලා තියෙන්නේ? විකුණලා තියෙනවා කීයක තොගයක්ද අපිට දීලා නැහැ අන්න. කීයක තොගයක් වික්කද කියලා පුතේ අපිට දීලා නැහැ. ඒකත් ප්‍රශ්නයක්. ඒකේ තව පොයින්ට් එකක් කියනවා අවුරුද්ද අන්තිමේදී තොගේ 4000ලු. මේ බලන්නකෝ. දැන් 322 කිසියම් වූ තොගයක් විකුණලා තියෙනවා. හැබැයි අපිට කියනවා වසර අවසානයේදී 330ක වෙද්දී මාර්තු මාසයට දාලවනේ මාර්තු මාසය අවසානයේදී අවසාන තොගය එකක 4000ලු. එතකොට මේ අතර විකිණීමක් විතරයි වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාලට තේරෙනවා 10000ක තොග තිබිලා තියෙනවා. අවුරුද්ද අන්තිමේදී 4000ක් වෙලා තියෙනවා කියලා කියන්නේ තොග එකක පුතේ 6000ක් විකුණලා තියෙනවා. තොග එක කීය විකුණලා තියෙනවද පුතේ? 6000ක් විකුණලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් නිකුත් කිරීම වෙලා තියෙනවා කියද්ද 6000ක්. ඒතකොට පුතේ 6000 කියලා අපිට එකපාරට මෙතන දාන්න විදිහක් නැහැ. අයියේ මේ ඇවිල්ලා 54 මෙතන එක. 54 කියන්නේ first in first out. මුලින් ගත්ත තොගේ මිලට තමයි අපි තොගය මොනවා ගන්න ඕනද? තොගේ පිරිවැය හඳුනා ගන්න ඕනේ. එහෙනම් මේ බලන්න මෙතන 5000ක තොගයක් තිබ්බා. හැබැයි ඒකෙන් 1000ක් අයින් කරාට පස්සේ මෙතන මම ඕන ෂේප් එක යාර කලින්ම දාගන්න පුළුවන්. ඕන දැන් මෙතන තියෙන්නේ 4000ක තොගයක්. ඒකක වශයෙන්. හරිද? 3000ක් නිකුත් කරනවා. එහෙනම් මුලින්ම මෙතනින් මෙහෙන් නෙමෙයි දෙන්නේ. අර මුලින්ම ගත්ත තොගය මේ. ඒ මිලට තමයි දෙන්න ඕනේ. මිලට. නැතු තොගේ නෙමෙයි. ඕන තොගයක් දී ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මිලට. එහෙනම් අපි මුලින්ම මොකද කරන්න ඕනේ? මෙන්න මේ 3000 දීලා ඉවරක් කරා කියලා හිතා ගන්න ඕකමක් නැහැ. මොන මිලටද? එකක් රුපියල් වඩ මතකයි 80කට ගත්තා. එහෙනම් 3080. කීයද? 240යි. ලක්ෂ 40000. මේ 3000 තොගේ ඉවරයි. දැන් එනවා මෙතනට. 5000ක තොගයක් තිබ්බ 1000ක එකම මෙතන තියෙන 4000යි. අතව 3000ක තොගයක් නිකුත් ඔක්කොම ප්‍රමාණය 6000ක් නිකුත් කරගන්න ඕනේ. එළියට යවන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් 3000ක නිකුත් කරගන්න ඕව පුළුවන්. අයි 4000ක් තියෙනවනේ. 3000ක නිකුත් කරගන්න පුළුවන්. එකක් ඒතොර ඒක දාන්න කී ගන්න රුපියල් 90 ගන්න තමයි දාන්නේ. ඒතොර 270යි. ඊට මෙන්න මේ විදිහට අපි මොකද කරන්නේ? ඇටර මේක එකතු කරලා මේක ඇටර ගන්න එකතු කීයද? 6000යි. මෙතන එකතුවක් අපි ගන්නෙ නැහැ. ඒකට මෙතන තමයි වරන දාන්න. 6000ක් නිකුත් කරන්න. වටිනාකම් දෙයකට. ඒතකොට මෙතන කීයද? 510000. දැන් බලන්නකො ලේසි 330ක වෙද්දි මොකද වෙන්නේ? 10000ක තොගෙන් 6000ක තොගයක් නිකුත් කරලා එහෙනම් දැන් තියෙන්නේ 4000ක තොගයක්. ඒකක වශයෙන්. 8යි 10න් 5යි. යම් කීයද පුතේ? ලක්ෂ කීයද? 3යි. ලක්ෂ 3. අපෙන් අහනවා විකුණුම් පිරිවැය සහ අවුරුද්ද අන්තිමේදී තොගය වටිනාකම වෙන මට තේරෙනවා. මෙන්න මේ ලක්ෂ 3 තමයි මොකක්ද අපි ලියනවා අපේ අවසාන තොගයේ වටිනාකම. මෙන්න මේක තමයි අවසාන තොගයේ වටිනාකම. ලක්ෂ කීයද? 3යි. අපෙන් අහනවා විකුණුම් පිරිවැය කීයද කියලා. අපෙන් අහනවා පුතේ විකුණුම් පිරිවැය අහනවා. විකුණුම් පිරිවැය මේ තියෙන්නේ ආපසු යැවුම්. මේ තියෙන්නේ වික්කා. එහෙනම් විකුණුම් පිරිවැය ඇවිල්ලා මෙන්න මෙයා. කීයද? ලක්ෂ 6ට අදාළව විකුණුම් පිරිවැය 510000. සරලයි. හදා ගන්නටක් ගාලා 510යි ලක්ෂ 3යි උත්තරය අංක කීයද පුතේ? උත්තරය අංක 4. right. එතකොට ඔය ඇති 2014 MCQ එක 54 වලින් අහලා තිබ්බේ. අපි ඉස්සරහට කරගෙන යනවා. අපි ඊට පස්සේ හදමු 2014ට අදාළ මම හිතන්නේ එච්චරයි ඔය 54 එක කතන්දරෙන් තියෙන්නේ. අපි යනවා 2015ට. 15 බලමු 54 එකක් තියෙනවද කියලා. right. දැන් අපි 2013 12 13 14 ඇදුවා. දැන් 2015 සෙකන්ඩ් පේපර් එකේ ඇවිල්ලා තියෙනවා ප්‍රශ්නයක් 2015 ලොකු අංක 4
4 2015 2015 A level MCQ නෙමෙයි MCQ නෙමෙයි ලොකු අංක ප්‍රශ්න අංක 4 ආයන් ඒකෙත් තොග පිරිවැය සම්බන්ධයෙන් තමයි අහලා තියෙන්නේ රයිට් ඒකේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි 2015 3 දින නිකුත් කළ තොගේ වටිනාකම රයිට් මේක අහන්නේ පුතේ බරිත සාමාන්‍ය ක්‍රමවේලු යොදා ගන්න. වැක් ක්‍රමවේලු යොදා ගන්න. වැක් ක්‍රමවේලු පුතේ යොදා ගන්න. මොන ක්‍රමෙන්ද යොදා ගන්න පුතේ? වැක් ක්‍රමය තමයි යොදා ගන්න. හරිද? වැක් ක්‍රමය තමයි යොදා ගන්න. සුපුරුදු පරිදි ආරම්භක ශේෂය. මේකේ ෆිගර්ස් ටික දීලා තියෙන්නේ ආපහු 3 වෙනි මාසරේ නම් මෙතන හැම වෙලාවෙම මතක තියාගන්න 3යි 1ට තොගේ. මම මේ ගානේ අහලා තියෙන්නේ සරල කතන්දරයක්. නමුත් මම මේක කරන සම්පූර්ණයෙන්ම හදවනවා. ඒකට ඔයාලට වැක් එකක් ආපහු මොනවාද මතක් වෙන නිසා. රයිට්. අපි යන් වැඩියට ආරම්භක තොගේ ශේෂය එකක 4000ලු. එහෙනම් මෙහෙට කොහොම සුපුරුදු බාර දීරි. ආරම්භක තොග ඒකක 4000යි. ඒකක එක මිල 12යිලු. එහෙනම් මොකද කරන්නේ? මෙතන 4000 වැඩි කරනවා 12යි. කීයද 12ක් 4 48යි 48000යි. දැන් බබාලා නෙමේ බබ්බු වෙන්න එපා පුළුවන්. ගැනුම් 8000යි. කවද්දද 3යි 10යි. 3යි 10යි. ඒක ගන්නවලු කීයද ප්‍රමාණය 8000ක්. ඒක එක මිල 15යිලු. 8000ක් 15 ගන්න. Excuse me. Alright. 15 8ක් කීයද පොතේ 120යි. එහෙනම් වටිනාකම කීයද 1,20,000. 8 වරක් 5 40 මිනිත්තුම 4ක් ඉතිරි 8යි 4යි 12යි. බිඳුන 1යි 20යි. අනිකුත් කිරීම නිකුත් නැහැ. ආරම්භයේ තිබ්බ 4000ක් දැන් 8000ක් ගත්තා දැන් ඒ කියන්නේ 12000යි. 48000යි 1,20,000යි කියලා කියන්නේ පොතේ කීයද 1,68,000ක් වගේ. මේ ගාවේ කොහොමද 48ට එකතු කරා ගියද්ද 1,20ක් 1,68. පුළුවන්ද බැරිද? පුළුවන්. 3,20 නිකුත් කරලා දෙනවා ඒක 7000ක්. හොඳයි 3,20 නිකුත් කරලා දෙනවා ඒක 7000ක්. නිකුත් කිරීම ලැබීම එහෙම නෙමෙයි ටික ඩිරෙක්ට් ගහගත්තා. නිකුත් කිරීම 5-4 මෙතඩ් එක නම් අපි කොහොම පොඩ්ඩක් හෝ අර නිකුත් කිරීමක් එකපාර දාගන්න බෑ ටික ටික තමයි දාගන්න වෙන්නේ. නමුත් මෙතනදී ප්‍රශ්නයක් නෑ අපිට පුළුවන්. මම කිව්වා රූලක් ඇරලා රූලක් එක ලියන්න දෙන ඇරලා මෙතන දාගන්න කීයද 7000යි කියලා. කෙලින්ම දැම්ම ඒකක නිකුත් කරලා දෙනවා 7000ක්. මේ හදන්න වැක් එකට. එතකොට මේ වෙද්දී මේ බලන්න මේ වෙද්දී මගේ ළඟ ඒකක තියෙනවා කීයක්ද 12000ක් එකේ වටිනාකම 1,68,000. එහෙනම් මම මොකද කරන්නේ රූලක් ඉදිරි තිබ්බදනේ මෙතන උඩින් ලියන මෙහෙම 1,68,000 බෙදනවා කීයද 12000යි. 1,68,000ක් තියෙනවා සම්පූර්ණ තුගේ වටිනාකම මේක ඒකක ප්‍රමාණය 12000 නේ 1,68,000 බෙදනවා අපි 12000යි. එතකොට මේ බිඳුනට මේ බිඳුන කැපෙනවා 168ට 12 ඒවා කීයක් තියනවද 168ට 12 ඒවා බලන්න කපේදලා බලන්න 1,68,000 බෙදන්න 12000 කීයද පුතේ 14ක් තියෙනවා. එහෙනම් මේකේ ඇවරේජ් ගත්තට පස්සේ ඇවරේජ් ප්‍රයිස් එක කීයද පුතේ 14යි. ඇවරේජ් ප්‍රයිස් එක 14යි. හරිනේ? අර ගන්න සාමාන්‍යයෙන් 15 12 වගේ ඇවරේජ් ප්‍රයිස් එක
14 සාධාරණයි. එතකොට 14 වැඩි කරනවා කීයෙන්ද? 7000යි. 98000යි. 12000ක තොගයෙන් 7000ක තොගයක් නිකුත් කළා. එහෙනම් මෙතන ඉතුරු වෙනවා කීයක්ද? 5000ක තොගයක්. එකෙන් 1.68න් 98000ක තොගයක් ගියාම ඉතුරු වෙනවා කීයක තොගයක්ද? 70000ක තොගයක්. මෙතන ආවේ කොහොමද? 1.810න් අඩු කරනවා කීයක්ද? මෙන්න මේ 98000ක තොගය. ගැනුම් 8000යි 20 ගානේ. ගැනුම් 8000යි 20 ගානේ. අපි අය හදමු 3.25. ගැනුම් 8000යි 20 ගානේ. අසූදාහව දෙකක් 1,60,000යි. නිකුත් කිරීම නිකුත් නැහැ. 5000ක තොගයක් තිබ්බා 8000ක තොගයක් ගත්තාම 13000යි. 70යි 1.60යි කියන්නේ 2.30යි. 70යි 1.60යි. අර වගේම තමයි අවසාන ශේෂය 13000යිලු. හරි. අවසාන ශේෂය 13000. ඉතින් අවසාන ශේෂය 13000යි තමයි. මෙතනින් ගාන මොනවාද කොහොමත් අවසන් වෙන. අතට මේකේ අහන්නේ අපිට ඔය 54 වැක් වලට දාලා වහන්නේ 3.20 දින නිකුත් කළ තොගේ වටිනාකම අහනවා. ඊළඟට අහන්නේ උපරිම තොග මට්ටම යැලෙනුම් මට්ටම මේ සෙට් එක. ඒක පුළුවන්. අපි කතා කරලා ඉවරයි. 3.20 නිකුත් කළ තොගේ වටිනාකම. 3.20 නිකුත් කළ තොගේ වටිනාකම කීයද? රුපියල් 98000යි. අවසාන තොගේ 13000යි. වැක් වලට අනුව අවසාන තොග 13000ක ඒකක ප්‍රමාණයේ වටිනාකම රුපියල් 2,30,000යි. රයිට්. ඔන්න ඔය විදිහට තමයි වැක් එකෙන් ගානක් හදන්න. එතකොට වැක් එකකදී කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ. ඔයාලට තියෙන ටග් ගාලා මොනවා කරගන්නද? නිකුත් කිරීම ටික දාගෙන මෙතන ඒක අරගෙන බෙදලා දාන්න විතරයි තියෙන්නේ. නමුත් 54 method එකේදී ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මුලින් ගත්ත තොගේ වටිනාකම මුලින් ඉවර වෙන විදිහට තමයි 54 එක අපි හදන්නේ. first in first out method එක. right. මේ හැදුවේ අපි වැක් එකට අදාළ 2015. මුලින්ම right අපි යනවා ඊළඟට 2016 තියෙන මෙහෙම එකක් ඇවිල්ලා 2016 48 වෙනි MCQ එක දාගන්න පොතේ 2016 ඒක අහන්නේ බරිත සාමාන්‍ය ක්‍රමය යොදාගෙන වැක් එක 2015 වගේම තමයි වැක් එකෙන් අහන්නේ මේක ඇවිල්ලා 2016 level 48 වෙනි MCQ එක. සුපුරුදු පරිදි මාර්තු මාසෙට දීලා තියෙන දැන් පුළුවන් ආරම්භක ශේෂය මාර්තු වල දීලා තියෙන පොතේ නම් 3යි 1ට ශේෂය කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් දන්නවා කලින්ම වගේමයි ආරම්භක ශේෂය 10යි 1 එකකයක් 10යිලු පිරිවැය. එහෙනම් 10ව 1000 කීයද? 10000යි. වටිනාකම 10000යි. පුළුවන්. ඉක්මනට යන්න. 3.7 ගැනුම් 2000යි. මිලදී ගැනුම් ලැබීම් 2000යි. එක මිල 15යිලු. නම් 2015 කියන්නේ කීයද? 30000ක තොගයක් අරගෙන. අඹ කිඩ 2000ක එකක් 15 කරා අරන් 30000. ඉතින් ඕක බැරි නම් ඉතින් ගෙදර යන්නනේ. Go home. 1000ක තොග තිබ්බා 2000ක තොග ගත්තා. එහෙනම් දැන් කීයක තොග තියෙනවද ඔක්කොම? 3000ක තොග තියෙනවා. 10000ක් තිබ්බා 30000ක තොගයක් ගත්තා. දැන් කීයක් තියෙනවද? 40000ක තියෙනවා. ඕන්නම් 1000 + 30000. බලන්න කොච්චර ලේසිද කියලා. ආයෙ ගන්නවා 4000ක තොගයක්. ඒ ගන්න පුතේ 3.14. ගැනුම් ගන්න 11 ගන්න 44000.
3000ක තොග තිබ්බා 4000ක තොගයක් ගත්තා. දැන් ඔක්කොම තොග අඹ 7000ක් තියෙනවා. 40000ක තොගය 44000 කියන්නේ දැන් කිව්ද 84000යි. ආවේ කොහොමද 40000 44000? अब 320 විකුණුම් 4000යි. විකුණලා දැන් මේ වැක් එක බලන්න දෙයක් නෑ කෙලින්ම දාන්න 4000යි කියලා. දාද්දී මතක තියාගන්න ලස්සන දාද්දී රූලක් ඇල්ලලා දාන්න 4000යි කියලා. අතොක නිකුත් කරලා 4000. 5 එක නම් පොඩ්ඩක් හෝ කෑලි කෑලි වලට කරලා තමයි දාන්න. මේක එහෙම එකක් නෑ නියමයි. දැන් ලේසි. මේ මෙතන ඉඩ තියාගන්න කිව්ව එකයි මේ 84000ක තොගයක් තිබ්බා වටිනාකම. ඒ තිබ්බේ 70000ක තොග. එහෙනම් ඒකකයක් ගත්තට පස්සේ ඒකකයක ඉක්මන රුපියල් කීයද 12යි. දැන් කට්ටිය හාස නිකන් වීඩියෝස් බලන උන්තරක් කරනවා වා ඉක්මනට හදන් යනවනේ කියලා. ඉක්මනට හදන් යන පොතේ මේක වෙලා පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එකකදී ආපහු මුලින් ඉඳලා කියලා දෙන්නේ නැහැ. මෙතනද කරන්නේ ඕගොල්ලෝ මෙහෙවීමක් විතරයි. වාට එක කරන්න බැරි නම් කරන්න බෑ. දැන් ආපහු මේක තීරියක් වෙනවා. නේ? එතකොට මේවා කලින් කරලා පැටර්න්ස් උගන්වලා හදලා දැන් මේ පාස් පේපර්ස් එක තමයි හදාගෙන යන්නේ. 48000යි. 7000ක තොගයක් තිබ්බා 4000ක තොගයක් නිකුත් කරා. එහෙනම් දැන් ඉතුරුයි කීයද? 3000ක තොගයක් 84000න් උඹ අඩු කරනවා කියද 48000. කීයද පුතේ 36000. ගාන යහනවා අවසාන තොගයේ වටිනාකම 331 දිනට අවසාන තොගයේ වටිනාකම මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ පුතේ අවසාන තොග. අවසාන තොග ඒකක ප්‍රමාණය. මේ තියෙන්නේ මොකක්ද? අවසාන තොගයේ පුතේ වටිනාකම. ඊට යනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියන්නේ මොකක්ද? මෙන්න මේක මේ තොග එකක කීයක් වික්කද කොහොම හරි නිකුත් කරාද? නිකුත් කරා කියන එක හැම එකම ගන්න එපා. මොකද 2014 ගාන තිබ්බේ ආපස්සු යවමුත් තිබ්බ. ඒකට ඒක විකුණුම් නෙමෙයිනේ බං. ඒක ආපස්සු යවු. මෙතන පැහැදිලිව විකුණලා තියෙන කීක තොගයක්ද? 4000ක තොගයක් මේ. වික්ක තොගයේ පිරිවැය. එහෙනම් මෙතනෙන් එන්නේ හැම වෙලාවෙම මොකක්ද? විකුණුම් පිරිවැය. නම් විකුණුම් පිරිවැය කියන්නේ 48000යි. එතකොට අපිට ඕන නම් පුළුවන් මෙහෙම මේ කලින් ගන්න ඔක්කොම හදලා තියෙන්නේ මේ ගැණුම් වලට නාගම කීයද මේ තියෙන්නේ මොකද්ද මේ ගන්න දැන් මෙතන මම ගණන් හදන්න එක නවත්තන ඕගොල්ලෝ ගෙදර අන්ටි ඔක්කොම හදන්න මේ තියෙන්නේ මුළු ගැණුම් වටිනාකම මෙතන තියෙනවා ගැණුම් මේ ගැණුම් වටිනාකම එතකොට කීයද 30000 44000යි ආ ගැණුම් වටිනාකම 74000යි මෙතනින් එනවා අවසාන තුකේ වටිනාකම 36000යි. මෙන්න මෙතනින් එනවා මේ මෙතනින් එනවා මේ සෝරි මේ 4000 නෑ මේක විතරයි. මෙන්න මෙතනින් එනවා මෙන්න මේ 10000 වෙල මොකක්ද අපේ ආරම්භක තුකය. දැන් මතකයි ආරම්භක තුකයට 10000ට ගැණුම් එකතු කරනවා 74000 කීයද 84000යි. ආරම්භක තොගයට ගැණුම් එකතු කරනවා. නිකන් බලන්න ඕන. ආරම්භක තොගය 10000යි. ආරම්භ වල යොදුනක් ගැණුම් 74000යි. වටිනාකම කීයද 84000යි. විකිණීම වල ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. ඒකෙන් අඩු කරනවා අවසාන තොගය. උත්තරේ කීයද දෙන්නේ? හතරස් සටදාහයි. මේ කවුද මේ? විකුණුම් පිට මේ හැදුවේ ආදායම් ප්‍රකාශන. එතකොට මේක තමයි මෙතනට ලින්ක් වෙනවා. ඒවත් පුළුවන්. එහෙම නැත්නම් අරමත් පුළුවන්. ওই විදිහට මම මෙතනින් එහාට 5 එකක් කතා කරන්නේ නැහැ. තව තියනවද කියලා අහනවා. මේ ඔව් තියෙනවා. එහෙම ගන්නනොත් තියෙනවා. මම ඒක විශේෂයෙන් වෙනම හදන්න. මේ තියෙන පාස් පේපර් සහ මොඩල් හරියට හදා ගන්න මහන්සි වෙන්න. මේක හදා ගන්න බැරි නම් යකෝ විභාගයට යන්න එපා. ගෙදරටලා ඉඳපන්. තේරුමක් නැහැ. ඒ කියන්නේ ඔබ
මෝඩයෙක් නෙමෙයි උඹ ඇවිල්ලා පුදුම අපි කියනවා මේ වචන මං කියන කැමති නැහැ කො බැරි කමක් නැහැ ඕන කෙනෙක්ට පුළුවන් හදන්න. ඉතින් මගේ පුතා හොත්තට හදන්න මහන්සි වෙන්න ඉගෙන ගන්න. අර්බුදයක් තියෙනවා. අර්බුදයෙන් පැන යන්න එපා. අර්බුදෙත් එක්ක ජීවිතය හැම වෙලාවම ජය ගන්න.